තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කොට වදාළ දේශනාවක් මෙහිමයි. සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති පජානාති. මේ වාක්‍යයේ කියවෙන මහණෙනි චිත්ත සමාධිය වඩත්වා. මහණෙනි චිත්ත සමාධිය වැඩෝ යෝගාවචරයා සීලම දේ තත්වාකාරයෙන් නුවණින් දකි නුවණින් අවබෝධ කරගනි. මේකයි මෙහි තේරුම. එතන චිත්ත සමාධිය නමින් හැඳින්වෙන්නේ හිතේ සංසුම් බව. හුලං හමන් නැති තැනක පහන් දැල්ලක් දැල්ලුවාම මේ පහන් දැල්ල නොසෙල්වි බොහොම ලස්සනට එළිය විහිදුවනවා. ඒ පහන් දැල්ල නිසුල්මනේ තියෙනකොට තමයි අවට තියෙන දෙයක් දැක ගන්න පුළුවන්, පොතක් වුණත් කියවන්න පුළුවන්, කසින භාවනාවනත් වඩන්න පුළුවන්, හොඳින් පැහැදිලි ආලෝකයේ තියෙන නිසා. ඒ පහන් දැල්ල සුළඟින් සැලවි තියෙනවා නම් ඒ මොහොතේ පොතක් බලාගෙන අකුරු කියවන්න අපහසු වෙනවා. කසින භාවනාවක් වඩනවා නම් ඒක පැහැදිලිව නොපෙනී යනවා. හිත සමාධි කරගන්න අපහසු වෙනවා. ඒ ආලෝකයේ චංචල නිසා. ඒ වාගේ තමයි මේ සිත. මේ සිත නිරන්තරයෙන් සදරින් ගන්න අරමුණු වෙත අතීත අනාගත වර්තමාන දේවල් වෙත නිතර විසිරි පවතිනකොට ගැඹුරු නුවණක් පහළවන්නේ නැහැ. ධ්‍යාන ප්‍රඥා, විපස්සනා ප්‍රඥා, මාර්ගඵල ප්‍රඥා වැනි ගැඹුරු නුවණක් පහළ කරගන්න අපහසු වෙනවා. හිත චංචලයි. යම් කිසි විදියකින් මේ සිත අර කුලං හමන්නේ තැනක දැල්ලු පාන්සලුව නිසුල්මනේ බොහොම ලස්සනට එළිය විහිදුවන්න වගේ සමත භාවනාවකින් හිත තන්පත් කරගන්නා ලදනම් ඒ තන්පත් මනස ඇති වෙලාවේ තමයි පරමාර්ථ ධර්මයන් මනවෙන් දැක ගැනීමේ විදර්ශනා ඥාන පහළ වෙන්නේ. සමත භාවනා වශයෙන් ධ්‍යාන ප්‍රඥා පහළ වෙන්නේ. මාර්ගඵල ප්‍රඥා පහළ වෙන්නේ අර හිතේ තන්පත්කම නිසායි. එනිසා සරුවක්ඥන් වහන්සේ වදාලා සමාධින් විච්ඡවේ භාවේත. මානේ සමාධිය වඩත්වා. සමාහිතෝ විච්ඡවේ යථා භූතං පස්සති පජානාති. මානේ සමාහිත යෝගාවචරය ඇත්ත සැටියෙන් ධර්මතා ඇති සැටියෙන් නුවණින් දකින නුවණින් අවබෝධ කරගන්නවා. මේක නිසා දැන් අපේ අද මේ කාලසටහනේ තිබෙන්නේ හිත සමාධිමත් කරගෙන විපස්සනාට යොමු වීමේ අරමුණක් සඳහා. මේ සමාධිමත් කරනවා කියන එක එකාතකින් පහසුයි, එකාතකින් අපහසුයි. පහසු වෙන්නේ නිතර හිත පුරුදු කරන තැනට පහසුයි. නිතර හිත පුරුදු කරන්නේ නැති තැනට මේ හිත සමාධි කිරීම බොහොම අපහසුයි. නිතර හිත පුරුදු කරනවා කියන එකේ තේරුම නිින්දෙන් අවදි වූ සංසිත නැවත නිදා ගන්නාතේ 16 කරන සෑම කටයුත්තක්ම නීවරණ පහළ වෙන්නේ නැති හැටියට කුසාසිතන පහළ වෙන්නේ හැටියට යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීමයි. එක්කෝ බුදුගුණ සිහි කරමින් දවසේ වැඩ කරනවා. එක්කෝ මෛත්‍රී මෙනෙහි කරමින් දවසේ වැඩ කරනවා. නැත්තම් පිළිකුල් භාවනාව හිතින් කියවා දවසේ වැඩ කරනවා. නැත්තම් වර්ණ සතිය හිතින් කියවා දවසේ වැඩ කරනවා. එසේ නැත්තම් කරණීය මෙත්ත සූත්‍රය හිතින් කියවා දවසේ වැඩ කරනවා. මහා මංගල සූත්‍රය හිතින් කියවමින් දවසේ වැඩ කරනවා. රතන සූත්‍රය හිතින් කියවමින් දවසේ වැඩ කරනවා. පටිච්ච සමුප්පාදය හිතින් කියවා දවසේ වැඩ කරනවා. මෙහෙමනම් හැම වෙලාවෙම තමන්ගේ සිත වැඩ කරන්නේ පේලි කුසාසිත වශයෙන්ුයි. කුසාසිත වශයෙන් හිත පේලි පවත්නාකොට කිසිසේත්ම නීවරණ පායෙන්නේ නැහැ. නීවරණ පායෙන්නේ නැති නිසා ඒ හිත පුරුදු වෙනවා සමාධිමත් වෙන්න. ඒ මක් නිසාද මේ හිත බොහෝම කැමැත්තෙන් ඉන්නේ සැපෙන් ඉඳයි. නිරන්තරයෙන්ම සොයන්නේ කොතනද කෝකද සැප කියලා. ඒ සැපේ වීම තමයි මේ හිත විසිරි කරන්නේ. අසවල් තැන බලනවා, අසවල් එක බලනවා. කොතනද සැප තියෙන්නේ කියලා හිත මේ සොයනවා සැප.
නිදසුනක් වශයෙන් කියනවා මේ ගස් උඩ ජීවත් වෙන වඳුරෝ රිලව් අත්ෙන් අත පැන පැන කොලයක් ගානේ ගෙඩියක් ගානේ අතක ගා කටක ගා බලනවා. කෝකද රස කියලා. එකක්වත් නැහැ උ සමාට කාලා බිම දානවා. ඉතින් උහුට ඉවරයක් නැහැ පැනලා. ඒ වගේ තමයි මේ හිතේ ස්වභාවය. මේ රසවත් දේවල් මේ බාහිර අරමුණු වල නැහැ පින්නතුනි. අර රිලව් වඳුරෝ වාගේ එක එක හපහපා බිම දාන්නා වගේ කිසිම දෙයක රස බවක් නැහැ මේ බාහිර අරමුණු වල. විශේෂයෙන් මනුලව දෙව්ලොව තියෙන්නේ කාම වස්තු. ඒවාට අල්ලන්න හිත අපිරිසුදු වෙනවා විතරයි. හිත පිරිසුදු බවක් එන්නේ නැති නිසා හිතේ නිසි රසයක් නැහැ. తాවකාලික සැපයක් වගේ තිබුණත් ඒක වහාම දුකට පෙරලෙනවා. සදාකාලික සෝයක් වැඩි වේලාවක සෝයක් මේ ලෝකයේ තියෙන කිසි දෙයකින් ලැබෙන්නේ නැහැ. නමුත් මේ සිත ඔය කුසල් අරමුණු ඔස්සේ කුසල් අරමුණු ඔස්සේ නිතර මේ මුලින් කිව්ව ඇටියට පවත්වනවා නම් පුදුමාකාර සැපයක් හිතට වින්දනය වෙනවා. ඒ සැපයයි වින්දනය කරනකොට අනෙත් බාහිර දේවල් ගැන කිසිම ඕනකමක් නැහැ. කාමච්ඡන්ද කියන ආසාවල් වෙන්නේ නැහැ. ව්‍යාපාද කියන තරහ යන්නේත් නැහැ. තීන නිමිද්ද කියන ඇලිමැලි දුබලකමකුත් හිතේ නැහැ. උද්දච්ච කුක්කුච්ච කියන විසිරියාමක් පසුතැවිල්ලකුත් නැහැ. විචිකිච්ඡා කියන සැකේකුත් නැහැ. මේක තමයි නියම මානසික සුවය කියලා ඒකට වැඩියෙන් හිත පෙළඹෙනවා. මෙන්න මේම පුරුදු කරන තැනට තමයි හිත සමාධි කිරීම පහසු වෙන්නේ. දැන් මේ ඉන්න යෝගාවචර පිරිස ඒ අතර පුරුදු කරන අය නම් අද මේ කියන පයක් එකමාරක් තරම් කාලය තුළ වහ හිත සමාධි කරගන්න පුළුවන්. එහෙම නැතිනම් බොහෝම අංශ වෙනවා. භාවනා ආරමුණට ගන්න හිතනවා කොච්චර ගන්න ඇදුවත් මේ දුවනවා. මේක විදිහට හිත විසිරෙනවා. මේක තමයි පළමුවෙන් සිදුවෙන බාධාව. හිත විසිරියාම. ඒක නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ තියෙන අප්පමාදේන භික්ඛවේ සම්පාදේත. හැම වෙලාවෙම කුසල් සිහිය පහළ වෙන ඇටියට පිළිවෙත් පුරත්වා කියලා. ඒ කියන්නේ නිරන්තරයෙන් තමන්ගේ හිත වැඩෙනසේ භාවනා ආරමුණක දාස පුරාම යෙදෙන්න ඕනේ. දැන් අද මේ සීල් සමාදන් වෙච්ච දවස් විතරක් නෙමෙයි. තමන්ගේ නිවෙස්වල වැඩ කරන රාජකාරී කරන හැම කටයුත්තකදීම අපි පුරුදු වෙන්නට ඕනේ. හැම වෙලාවෙම කුසල්සිත පහළ වෙන මානසිකාරයකින් දවස ගෙවන්නට. දැන් ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සුළු මොහොතේදී අපි මේ ගන්න උත්සාහය අපට ඒ වාගේ අතරක් නැර මුළු ජීවිතේම අවදීන් සිටින හැම වෙලාවකම කුසල්සිතින් ගතකරනද හිතේ භාවිතයක් අපට මේ පුරුදු කිරීමෙන් ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට වටිනවා. දැන් අද දවසේ අපට තිබෙන්නේ ඇත්ත වශයෙන්ම කලින් කරපු භාවනා වැඩසටහනක්මයි. බුද්ධ ශාසනයක පමණයි මේ සතිපට්ඨාන භාවනා ලැබෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල ආනාපාන සතිය ලැබෙනවා. නමුත් අනිත් සතිපට්ඨාන භාවනා සියල්ලම ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකයි. එයිනොත් අද මේක පෙරත් මේ පින්නතුන් භාවිතා කළ නව සීලතික භාවනාව යොමු වෙලා තියෙනවා. දැන් මේ පත්‍රිකා බෙදාගෙන යනවා. අපි ඒ පාඩම ගැන හිතෙන්න බලමු. ඉන්නතුනේ මේ නව සීලතිකේ කියන්නේ මූර්ත ශාරීරියේ අවස්ථා 9ක්. මහා සතිපට්ඨාන සූත්‍රයේ තමයි මේක සවිස්තරව දැක්වෙන්නේ. මේ නව සීලතිකය වැඩිමේදී යෝගාවචරයට පුළුවන් වෙනවා විදර්ශනාවට පහසුවෙන් දැක ගන්න. තව තියෙනවා දස අසුභී කියලා භාවනාවක් මේ මූර්ත ශාරීරික අවස්ථා 10ක්. ඒක වඩන්නේ සමත භාවනාව වශයෙන්. සමත භාවනාවෙන් ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. මේ නව සීලතිකෙන් කෙරෙන්නේ ආදීනව තේරුම් අරගෙන මේ රූපකයේ තියෙන ආදීනව වටහාගෙන විදර්ශනාට බැස ගැනීමයි. ඒක නිසා මේ ගැන පුරුදු වෙන්නට ඕනේ. දැන් මේ නව සීලතිකයේ කියන මූර්ත ශාරීරික අවස්ථා 9ම හැම කෙනෙක් දැකලා නැහැ මේ ජීවිතේ. සමහර විට එක දවස් දෙකක් තුනක් මිය ගිය කෙනෙක් දැකලා ඇති. නමුත් මේකේ අවස්ථා 9ම දැක්කත් සුලභ නැහැ. කලාතුරකින් ඉන්න පුළුවන්. විශේෂයෙන් ඔය
සංග්‍රාමයට යුද්ධයට ගිය අය සමහර දැකලා ඇති. ඒ වගේම හදිසියෙන් කාටත් සම්මුඛ නොවි වනාන්තරයක මැරලා හිටිය කෙනෙක් දැකීමේදී දකින්න ලැබෙන ඇති. ඒ කෙසේ නමුත් ඒවා නොදැක්කත් ඒ බුදුරජාණන් වහන්සේ දෙසූ ආකාරයේ හිතින් අරමුණු කරගෙන නවසීවිතකේ වඩන්න පුළුවන්. දිනෙතුන් අහලා තියෙනවා නේද? මේ මනුෂ්‍ය ශරීරය විතරක් නෙමෙයි. සිව්පාවෙකුගේ ශරීරය දැකලා පවා මේ නවසීවිතකේ වඩන්න පුළුවන්. අපේ ලංකාවේ හිටිය රුවන්ගිරි කන්ද කියන ආරණ්‍ය වැඩ හිටිය ඈත කාලේ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ. මේ රහතන් වහන්සේ රහත් වෙන්නේ ඉස්සර යසල් ගම්වල පිණ්ඩපාතේ වඩිනවා. එක දවසක් වඩනකොට ඒ කාල දීඝවාපිය කියන ගමක් කළු දිගාරව කියලා දැන් කියන්නේ. කළු දිගාරව ලව් ඉස්මත්තේ ඇතෙක් මැරිලා කුණු වෙලා තිබුණා. ඉදිමිලා කුණු වෙලා. ඕක දැක්ක ගමන් මේ ස්වාමීන් වහන්සේ ඕක භාවනාවට හැරෙව්වා. භාවනාකාරවල මේ මොහොතේම සියලු කෙලෙස් නැසා රහත් වුණා. ඔය වගේම ලංකාවේ එක්තරා උපසම්පන්න ස්වාමීන් වහන්සේ නම සාමණේර නමක් එක්ක කැලෑරොඩකට වැඩියා මේ දැහැ ටිකක් කට්කප කරගෙන ඉන්නේ. අද කාලේ වගේ මේ දත් බුරුසු වෙනදාමට තිබුණේ නෑ නේ. ඒ කාලේ දැහැටි තමයි. කරඬ වලින් තවත් ඒ වගේ දේවල් වලින් ගස්වල ගොබිල් වලින් මුල් වලින් මේ දැහැටි හදා ගන්න. ඒවට ඉතින් අමු ගස් වලින් ගන්න උපසම්පන්න භික්ෂුවකට බෑ. සාමණේර කෙනෙක් හරි කැපකරු කෙනෙක් හරි ඉන්න ඕනේ. ඉතින් මේ සාමණේර නම පිළියක් අරගෙන ඈතට ගියා මේ වනරුදී. ඉතින් බොහෝ වෙලාවකට ආවේ නැහැ. උපසම්පන්න ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවක් බලා හිටියා මේ සාමණේර නම එනතුරු. ඉතින් ඒ අමානිසා කතා කළා. කතා කරනකොට ඒ සාමණේර නම එහෙමයි ස්වාමීනි කියලා ආවා. ඇසුවා මොකද නිච්චරලා පමා වුනේ? කොහෙද ගියේ? ඒකට කාරණේ කියන්නේ නැතුව කිව්වා ස්වාමීන් වහන්සේ මං ඔය ගිය අඩිපාර දිගේ ටිකක් දුර වඩිනුම යනවා කියලා. මොකද මේ සාමණේර නම යනකොට දැක්කා පිට්ටනියක වනතොදක පිට්ටනියක මැරිලා ඉදිමිලා නිල් වෙලා ඕජාගන මූර්ත ශරීරයක්. ඒක බලන්නේ මේ සාමණේර නම භාවනා කළා. අර ස්වාමීන් වහන්සේ කතා නොකළා නම් රහත් වෙන්න තරම් ඒ වෙලාවේ තිබුණා. නමුත් ඒ වෙනකොට උන්වහන්සේ අනාගාමී මාර්ගඵලවල තිබුණා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේට කිව්වනේ ඔය මංගේ අඩිපාර දිගේ ගිහින් බලන්න කියලා. ඇත්තටම යනකොට දැක්කා මූර්ත ශරීරය. ඒ ස්වාමීන් වහන්සේත් ඒක වඩලා අනාගාමී මාර්ගඵල ලැබුවා. ඒ අනාගාමුණා නම් ඉතිරි මාර්ගඵලයේ අරිහත්ත්වය ලැබනවා කියන එක පමා වෙන එකක් නෑ. ඒ නිසා මේ මූර්ත ශරීරය දැකලා භාවනා කිරීම බොහෝම දුර්ලභ දෙයක් වගේම බොහොම සාර්ථක භාවනාවක්. මොකද හොඳටම හිත කාවදිනා මේකේ තියෙන අසුභතාවයේ අනිත්‍යතාවයේ පිළිකුල් බව එවාගෙම ආදීනව බව. අන්න ඒ නිසා දැන් අපි මේ නවසීසක භාවනාවට යොමු වෙන්න සූදානම් වෙමු. අපි උදේ ප්‍රතිඥා කළානේ ප්‍රාර්ථනා වාක්‍ය කියලා පූර්ව කෘත්‍ය කරලා භාවනා පටන් ගන්න කියලා. දැන් අපි ප්‍රාර්ථනා වාක්‍ය කවුරුත් මම හිතන මේ කාටත්ම පාඩම් ඇති කියලා. මම කියන්නම් ඒකම කවුරුත් එකට කියන්නේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අවසර ස්වාමීන් වහන්සේ ඕකාසේ පළමුවද දෙවනුවද තුන්වෙනුවද බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට රත්නත්‍රයට මෞපිය ගුරු තුමන් වහන්සේලාට
කායද්වාරයෙන් වාග්ද්වාරයෙන් මනෝද්වාරයෙන් ද්වාරත්‍රයෙන් දොහොත් මුදුනේ සබා ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නියතමානීව වැඳ නමස්කාර කරමි නමස්කාර වේවා මෙසේ ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නියතමානීව වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සතර සරිසරණ තුරු නරකාදී සතර අපායෝත්පත්තියෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අන්ත දුක්ඛං පංචවිධ අන්තරාලෙන්ද සම්පූර්ණයෙන් සදහටම අසමිදෙන්වා ස්වාමීනි අන්තිම ආත්ම භාවයේදී මාර්ගඵල නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ වේවා සාදු සාදු සාදු. මේ ප්‍රාර්ථනා වාක්‍ය අපේ පොත්වල දැකලා එක උපාසිකා මාතාවක් අපෙන් ප්‍රශ්නයක් අහලා වෙලා තියෙනවා මේට ඉස්සර. ස්වාමින් වහන්සේ මේ අන්තිම ආත්මාවේදී මාර්ගඵල නිර්වාණ අවබෝධය වගේ සංසාරේ දික් කරන්න දදාස කියලා. කොහොමද තේරුම? අන්තිම ආත්මාවේදී මාර්ගඵල නිර්වාණය අවබෝධ වීමට හේතු වෙනවා කියලා කියනවනේ. එතකොට මේ ජීවිතයයි මෙරිද කියලා අහනවා මාර්ගඵල ලබා. ඉතින් දෙන්නේ මේ ජීවිතයත් අන්තිම ආත්මාවක් වෙන්න පුළුවන් නේද? ඒ නිසා ඒක වරදක් තියනවද? වරදක් නෑ. මේ ජීවිතයත් අන්තිම ආත්මෙ වෙන්න පුළුවන්. සාදු සාදේ නිසා දැන් අපි භාවනා පුරුපුරතේ සම්පාදනය කරමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු හේින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසුහෙින්ද සංසාර චක්‍රයගේ අවිඤ්ඤාදී කෙලෙස් මර පිඳලු හේින්ද ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ත සුදුසු හේින්ද කහසත් පවක් නැති අති පරිසුද්ධ සංතානති හේින්ද අරහත්නං වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත
සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා. සාදු සාදු සාදු. සාකාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ලෝකනයිකෝ පච්චත්තං වේදි සම්භෝ විඤ්ඤෝහිති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයසිරිමා බොමැඬදී අවබෝධ කොට වදාළා වූ සපර්යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුලමඳ අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද ස්වාක්ඛාතනම් වනසේක. මෙසේ ස්වාක්ඛාතාදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා. සාදු සාදු සාදු. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං ලෝකස්සාති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අෂ්ටාර්ය පුංගල මහා සංඝ රත්නය සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක. මෙසේ සුපටිපන්න තහදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා. සාදු සාදු සාදු. යෝච ගරු භාවනියෝ වත්තාච වචනක්කමෝ ගම්බීරං ච කතං කත්තානෝ චත්තානේ නියෝජයේති. සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේයින්ම ගරු සම්භාවනීය වූද
නපුරු වචන ඉවසන සුළුමුද ගැඹුරු දහම් කතා කියා දෙන්නවුද අත්ගානයේ නොයදවා නිර්වාණ මාර්ගයේ යොදවන්නවුද කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු 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 ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමාවරදට බුද්ධ රත්නයද මට සමාවන සේක්වා ධර්ම රත්නයද මට සමාවන සේක්වා සංඝ රත්නයද මට සමාවන සේක්වා ආර්යයන් වහන්සේලාද මට සමාවන සේක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමාවන සේක්වා සාදු 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 මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන් මාගේ හිත සත්වයෝද මදහත් සත්වයෝද වෛරී සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා යහතින් අප රකිත්වා මාගේ මෙම ශරීරය සංරිදී මුතුමැණික් වෛදූර්යයන් ආදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොවේ කෙස්ලොම් නියදත් සම්මස් ආදී අතිශයින් පිළිකුල් කරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සැදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපඤ්ඤිत्वा නිරුඤ්ජන්ති තේසං උපසමෝසුකෝති සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉතිද නිරුන්ද වන්නාය ඔවුන්ගේ සංසිඳීම නම් නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය
දුක්ඛ අනාත්ම අසුභ නිමේ ස්කන්ධ ලෝකයේ හැරදම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළා වූ පරම රමණීය ශාන්ති ලක්ෂණ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිසම මෙම ඒකායන භාවනා මාර්ගය හේතු වේවා වාසනාව වේවා සාදු 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 නවසීවිතික භාවනාවට ප්‍රථමයෙන් ස්වල්ප වේලාවක් හිතේ සමාධිමත් බවක් ඇතිවනු පිණිස විනාඩි 5ක් තරම් කෙටි වේලාවක උඩුකය කෙලින් තබාගෙන ඇස් දෙක තද නොකර පියාගෙන වම් අත පිට දකුණු අත තියාගෙන මාපට ලිංගිනි දෙක තුඩින් තුඩ සමව තියාගෙන ආස්වාස ප්‍රස්වාස අරමුණේ මෙනෙහි කරමින් හිතේ සමාධිය ඇති කරගනිමු. සාදු සාදු සෑම දිනකටම පත්‍රිකා ලැබිලා ඇති පළවෙනි පිටුව බලන්න. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ දේශනා පාළියේ පළමුවෙන් සජ්ජායනා කෙරෙන්නේ උන්නත පරං වික්ඛවේ භික්ඛු ජයතාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය චණ්ඩිතං ඒකාමතං වාදීහමතං වාතිහමතං වා උන්දුමාතකං විනීලකං විකුම්බක ජාතං සෝයිමේ කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති දෙක උනච පරං භික්ඛවේ භික්ඛු සය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චණ්ඩිතං කාකේවා කඤ්ඤමානං කුලලේහිවා කඤ්ඤමානං ඉන්ජේහිවා කඤ්ඤමානං සුපානේහිවා කඤ්ඤමානං සිගාලේහිවා කඤ්ඤමානං විනිදේහිවා පානකජාතේහි කඤ්ඤමානං සෝයිමේ කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති උනච පරං වික්ඛවේ වික්ඛු සය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චණ්ඩිතං අත්ති සංකලිකං සමන්සලෝහිතං නාරු සම්බන්ධං සෝයිමේ කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති උනච පරං භික්ඛවේ භික්ඛු සය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චණ්ඩිතං නිම්මංස ලෝහිත මක්ඛිතං නාරු සම්බන්ධං සෝයිමේ කායං උපසංහරති
පරං වික්ඛවේ වික්ඛු සය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චණ්ඩිතං අත්ථි සංකනිකං අපගත මංසලෝහිතං නාදු සම්බන්ධං සෝයිමනීව කායං උපසංහරති අයං පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති පුනච පරං වික්ඛවේ වික්ඛු සය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චණ්ඩිතං අත්ථිකානි අපගත සම්බන්ධානි දිසා විදිසා සුවිච්ඡේතානි අඤ්ඤේන හත්තත්තිකං අඤ්ඤේන පාදත්තිකං අඤ්ඤේන ජංඝත්තිකං අඤ්ඤේන උරත්තිකං අඤ්ඤේන කටත්තිකං අඤ්ඤේන පිට්ඨිකං ත්‍රිකං අඤ්ඤේන සීතකටං සෝයිමනීව කායං උපසංහරති අයං පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි තං අනතිතෝති පුනච පරං වික්ඛවේ වික්ඛු සය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චණ්ඩිතං අත්ථිකානි සංකවන්නුපනිභානි සෝයිමමේව කායං උපසංහරති අයං පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති පුනච පරං වික්ඛවේ වික්ඛු සය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චණ්ඩිතං අත්ථිකානි පුඤ්ඤකිතානි තේරෝ අත්ථිකානි සෝයිමනීව කායං උපසංහරති අයං පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි තං අනතිතෝති පුනච වික්ඛවේ වික්ඛු සය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චණ්ඩිතං අත්ථිකානි භූතිනි චුන්නක ජාතානි සෝයිමමේව කායං උපසංහරති අයං පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති ඉති අඤ්ඤත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහින්දා කායේ කායානුපස්සී විහෙරති අඤ්ඤත්ත බහින්දා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථි කායෝ දිවාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඒ අගට කියන 10 11 12 කියවනේ විදර්ශනා කොටසයි.
ඒ උඩින් කියමු වාක්‍ය 9ම ආදීනවානුපස්සනාවයි. දැන් අපි ඒකේ තේරුම සැලකමු. අනුවාදය මහණෙනි නැවතද අන්‍ය වූද සීවතික භාවනා නම් ආයානුපස්සනා සතිපට්ඨාන භාවනාවක් නැත. යෝගාවචර භික්ඛුතෙම අමුසෝනෙහි දමන ලද මරි එක් දිනක් හෝ දෙදිනක් හෝ තෙදිනක් හෝ ඉක්ම ගියා වූ ඉදිමි නිල්වී සරර ගලන්නා වූ මල සිරුරක් දකින්නේ යම්තේද එසේම ජීවමාන වූ මේ ශරීරයද ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය. මේ ශරීරයද වනයි මෙවැනි ස්වභාවයේය. මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය. මෙවැනි ස්වභාවය නොයික්මූයේ යනුවෙනි. මහණෙනි නැවත අන්‍ය වූද සීවතික භාවනා නම් ආයානුපස්සන සතිපට්ඨාන භාවනාවක් නැත. යෝගාවචර භික්ෂුතෙම අමුසෝනෙහි දමන ලද කපුටන් විසින් කනු ලබන්නා වූද උකුතං විසින් කනු ලබන්නා වූද යජෝනිහිනියන් විසින් කනු ලබන්නා වූද බල්ලන් විසින් කනු ලබන්නා වූද සිවලුන් විසින් කනු ලබන්නා වූද විවිධ ප්‍රාණීන් විසින් කනු ලබන්නා වූද මල සිරුරක් දකින්නේ යම්තේද එසේම ජීවමාන වූ මේ ශරීරයද ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය. මේ ශරීරයද වනාහි මෙවැනි ස්වභාවයෙන් ඇත්තේය. මෙවැනි ස්වභාවයට පත්වන්නේය. මෙවැනි ස්වභාවය නොයික්ම වූයේ යනුවෙනි. මහණෙනි නැවත අන්‍ය වූද සීවතික භාවනා නම් ආයානුපස්සන සතිපට්ඨාන භාවනාවක් නැත. යෝගාවචර භික්ෂුතෙම අමුසෝනෙහි දමන ලද මස්ලේ සහිත නාරින් බැඳී ඇති ඇටසැකිලි මල සිරුරක් දකින්නේ යම්සේද එසේම ජීවමාන වූ මේ ශරීරයද ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය. මේ ශරීරයද වනාහි මෙවැනි ස්වභාවයේය. මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය. මෙවැනි ස්වභාවය නොයික්ම වූයේ යනුවෙනි. මහණෙනි නැවත අන්‍යෝද සීවතික භාවනා නම් ආයානුපස්සන සතිපට්ඨාන භාවනාවක් නැත. යෝගාවචරතම අමුසෙයිනෙහි දමන ලද මස්නේ නිලේ සහිත ආහාරින් බැඳී ඇති ඇටසැකිලි මල සිරුරක් දකින්නේ යම්සේද එසේම ජීවමාන වූ මේ ශරීරයද ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය. මේ ශරීරයද වනාහි මෙවැනි ස්වභාවයේය. මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය. මෙවැනි ස්වභාවය නොයික්ම වූයේ යනුවෙනි. මහණෙනි
භික්ෂුතෙම අමුසෝනි දමන ලදලෙමක් නිම වූ නාරින් බැඳුනා වූ ඇටසැකිල්ලක් යම්සේ දකින්නේද යෝගාවචර භික්ෂුතෙම මේ ජීවමාන ශරීරයද වනාහි ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය මේ ශරීරයද වනාහි මෙවැනි ස්වභාවයත්තේය මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මෙවැනි ස්වභාවය නොයික්ම වූයේ යනුවෙනි මහණෙනි අන්‍ය වූද සීලතික භාවනාවක් නැත යෝගාවචර භික්ෂුතෙම අමුසෝනේ දමන ලද සන්ධි බන්ධන වලින් වෙන්නූද දිසානුදිසාවන් නිසුනා වූ අතකටු සිරුරක් දකින්නේ යම්තේද අත්නත අන්තනකය කායත අන්තනකය ජංගායත අන්තනකය කලවායත අන්තනකය කතියත අන්තනකය හිතකටුවත අන්තනකය ඉස්කබල්ලත අන්තනකය මෙසේ ජීවමානක මේ ශරීරයද ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය මේ ශරීරය දෙවනාහි මෙවැනි ස්වභාවයත්තේය මෙවැනි ස්වභාවයට පත්වන්නේය මෙවැනි ස්වභාවය නොයික්ම වූයේ යනුවෙනි මහණෙනි අන්‍ය වූද සීවතික භාවනාවක් නැත යෝගාවචර භික්ෂුතෙම අනුසෝනී දමන ලද්දා වූ අම්බෙලි කටුරසක් මින් අප්‍රසන්න සුදු පාට ඇත්තා වූ තැන් තැන්හි විසිරී ගියා වූ ඇටකටු සිරුරක් දකින්නේ යම්තේද හෙතෙම ජීවමානක වූ මේ ශරීරයද ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය මේ ශරීරය දෙවනාහි මෙවැනි ස්වභාවයත්තේය මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මෙවැනි ස්වභාවය නොයික්ම වූයේ යනුවෙනි මහණෙනි අන්‍ය වූද සීවතික භාවනාවක් නැත යෝගාවචර භික්ෂුතෙම අමුසෝනයි දමන ලද්දා වූ වසර ගණනාවක් දිරාපත් වූ තන් තන්හි එක්රොක් වූ ඇටකබලි සිරුරක් දකින්නේ යම්තේද එතෙම ජීවමානක වූ මේ ශරීරයද ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය මේ ශරීරයද වනාහි මෙවැනි ස්වභාවයත්තේය මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මෙවැනි ස්වභාවය නොයික්ම වූයේ යනුවෙනි මහණෙනි අන්‍ය වූද සීවතික භාවනාවක් නැත යෝගාවචර භික්ෂුතෙම අමුසෝනයි දමන ලද්දා වූ දිරාපත් කුණු වී කැඩී බිඳී සුණු විසුණු බවට පැමිණියා වූ ඇටකඩිලි සිරුරක් දකින්නේ යම්තේද එතෙම ජීවමානක වූ මේ ශරීරයද ඒහා සමාන කොට සංසන්දනය කරමින් බලන්නේය මේ ශරීරය
නොයික් වූයේ යනුවෙනි. මෙසේ ස්වකීය ශරීරයෙහිද ආදීනව වශයෙන් කායානුපස්සනාවෙහි යෙදී වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහිද ආදීනව වශයෙන් කායානුපස්සනාවෙහි යෙදී වාසය කරන්නේය. කලින් කල තමන්ගේද අනුන්ගේද ශරීරයෙහි ආදීනව වශයෙන් කායානුපස්සනාවෙහි යෙදී වාසය කරන්නේය. සමුදය ධර්මවත් නැතිවීමේ හේතු දකිමින්ද කායානුපස්සනාවෙහි යෙදී වාසය කරන්නේය. වය ධර්මවත් නැතිවීමේ හේතු දකිමින්ද කායානුපස්සනාවෙහි යෙදී වාසය කරන්නේය. සමුදය වය ධර්ම දෙකම දකිමින්ද කායානුපස්සනාවෙහි යෙදී වාසය කරන්නේය. ආදීනව රසක් වූ කයක් නැත්තේය. සත්‍යයක් හෝ පුද්ගලයෙක් නැත්තේයයි. ඒ යෝගාවචරයාට සතිය එළඹ සිටින්නේය. ඒ සතිය වනාහි මත්තෙහි විදර්ශනා ඥාන පිණිසද විදර්ශනා ස්මෘති පිණිසද පවතින්නේය. තෘෂ්ණා දෘෂ්ටියෙන් තොරව වාසය කරන්නේය. ආදීනව පුඤ්ජයක් මේ ශරීර ලෝකයෙහි කිසිවක් මම මාගේ යයි උපාදානයෙන් දදිව නොගන්නේය. මානිනි යෝගාවචර භික්ෂුතෙම වනාහි මෙසේද කායානුපස්සන සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වාසය කරන්නේය. භාවනා උපදේශ පිළිබඳව කෙටි වගන්ති ටිකක්. සීවතික භාවනාව යනු මූර්ත ශරීරයක් අරමුණු කොට වඩන භාවනා ක්‍රමයක්. අභිධර්ම පිටකයේ හා විසුද්ධි මාර්ගයේ දැක්වෙන දසාසුභ භාවනාවද මූර්ත ශරීර 10ක් අරමුණු කොට වඩන සමත භාවනා 10ක්. මෙම සතිපට්ඨාන දේශනාවෙහි එන නවසීවිතකේ වනාහි සමත භාවනාවක් නොව ශරීරයේ ආදීනව දෙකීම් වශයෙන් වඩන ලබන විදර්ශනා භාවනා 9ක්. මෙම නවසීවිතක භාවනාවෙන් වනාහි නීවරණ යටපත් වෙන උපචාර සමාධි වඩා විදර්ශනාට හරවා මාර්ගඵල ප්‍රතිලාභ කරගත හැකි වේ. සීලයක පිහිටා සිට විවේකස්ථානයකට වී පහසු ඉරියව්වකින් වාඩි වී සතර කමඨාන සහිත පූර්වක්‍ෘත්‍ය සම්පාදනය කොට මේ නවසීවතික භාවනා වැඩි යුතුයි. මල සිරුරක් ඉදිරිපිට නවසීවතිකේ වැඩිම නියමිත ක්‍රමයේ වෙන නමුත් එවැනි මල සිරුරක් සොයා ගැනීමට පහසු නොවන බැවින් තමන් ඉදිරියේ නවසීවතිකේ සිටින්ම වාගෙන එම භාවනා වැඩිවීමට පුරුදු විය යුතුයි. මිනිස් මල සිරුරක් නොව තිරිසන් සතෙකුගේ මල සිරුරක් හෝ දකින්නට ලැබෙන තැන සීලතික භාවනා වැඩිවීමට පුළුවනි. සති සංවේග ඥාන සිතේ පිහිටුවාගෙනම සීලතික භාවනා වැඩි යුතු වෙයි. සතුටක් ශෝකයක් බයක් ඇතිවිය හැකි බැවින් සති සංවේග ඥාන සිතේ පිහිටුවාගෙන මේ භාවනා වැඩිීමේදී ඒ සතුට ශෝකය බය නූපදී. සතුට ඇති වෙන්නේ සතුරෙකුගේ මරණය දැක්කොත් සතුට ඇති වෙනවනේ. දැන් අර පබාකරන් මරුණ කිව්වොත් සතුට වෙනව නේද? ඒක වැරදි. ඒ නිසා සිහිය පිහිටුවා ගන්න ඕන මේ භාවනාවක දෙන්නේ කියලා. ඒ වගේම ශෝකය තමන්ගේ හිතේ තියෝගේ මරණයක් දැක්කොත් ඇති වෙන්නේ ශෝකය. ඒක වැරදි.
එනිසා ශෝකේ නූපදවන පිණිස සංවේගය උපදවා ගන්න ඕනේ. සංවේග කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත මානසිකාරය. බය තමන්ගේ මරණය ගැන හිතෙනකොට මොකද වෙන්නේ? බයක් ඇති වෙනවා. මාත් මැරෙයි කියලා. එතෙන්දී ඥානෙ පිටුවා ගන්න ඕනේ. මේක හැමදාම තියෙන්නේ මේක අනිත්‍යයි කියන ආબોධඥානෙ ඇති කර ගන්න ඕනේ. එනිසා සති සංවේග ඥාන තුන මෙතින්දී ප්‍රධාන වශයෙන් පිටුවා ගත යුතු කරුණු තුනක්. දසාසුභ භාවනාවෙන් ලැබෙන ප්‍රථම ඥානෙ හැර සෙසු සීලුම අනුසස් සීවතික භාවනාවෙන්ද ලැබෙන්නේය. එනිසා මේක තාම අවශ්‍ය භාවනාවක්. හේතුව මේ ලෝකයේ සෑම පෘථුජන සංතානයකම බලපාන්නේ ජීවිතයේ නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, සුභ වශයෙන්, ආත්ම වශයෙන් බැලීම. නමුත් මේ මරණයටපත් වුණාම සිදුවෙන මේ වෙනස් වීම දැක්කාම හිතෙන්නේ අවෝ මොනතරම් අනිත්‍යද, දුක්ඛද, අනාත්මද, අසුභද කියලා. එනිසා මේ ආબોධය මේ කෙලෙස් නැති කරන්න අතිශයින් අවශ්‍ය අවබෝධයක්. එනිසා දැන් අපි භාවනා වගන්ති ටික සාන්තව කියවගමු. පළවෙනි සීලතිකය. දැන් අපි මේ පාඩමේ උපදේශවල කියවුණා තමන් ඉදිරියේ මූර්ත ශරීරය තේන හැටි හිතින් හිතාගන්න කියලා. තමන් ඉදිරියේ ඒ මූර්ත ශරීරය පළමුවෙන් තියෙන්නේ මොකද්ද? වැඩි එක දවසක්, දවස් දෙකක්, තුනක් ගියේ ඉදිමී ගියේ නිල්විය ගියේ ඕජාව ගලන වල සිරුරක්. ඒක හිතේ අඳගන්න. හිතේ ඇඳගෙන දැන් අපේ ඉදිරියේ තියෙනවා කියලා හිතාගෙන මේ වාක්‍ය මෙනෙහි කරමු. අමුසෝහනේ දමන ලද මල සිරුරක් දක්නට ලැබෙන්නේය. මෙරි එක් දිනකින් මල සිරුර ඉදිමී ඇත්තේය. මෙරි දෙදිනකින් මල සිරුර නිල් වී ඇත්තේය. මෙරි තුන් දිනකින් මල සිරුර සරවැ ගිරමින් ඇත්තේය. අහෝ ආදීනවයකි මාගේ මේ ශරීරයද මල සිරුරක් බවට පත් වෙන ස්වභාවය ඇත්තේය. මාගේ මේ ශරීරයද මෙරි එක් දිනකින් ඉදිමෙන ස්වභාවය ඇත්තේය. මාගේ මේ ශරීරයද මෙරි දෙදිනකින් නිල් වෙන ස්වභාවය ඇත්තේය. මාගේ මේ ශරීරයද මෙරි තුන් දිනකින් සරව ගලන ස්වභාවය ඇත්තේය. මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවයට පත්වන්නේය. මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවය නොයික් වූයේය. අහෝ ආදීනවයකි. මේක නිතර මෙනෙහි කරන්න ඕනේ. තමන් ওই පිට්ටනිය ගිහලා හිතින් මැරෙනවා. මැරලා ඉදිමෙනවා. ඉදිමෙලා නිල් වෙනවා. නිල් වෙලා දොරටු වලින් ඕජා වැగిරෙනවා. ඔක සිතන්නට පුරුදු වෙන්නට ඕනේ. ඔය සිතමින් පුරුදු වීමෙන් ජීවිත නිකාන්තය කියලා අපේ මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයේ කෙරෙහි තියෙන බලවත් බැඳීම තුනී වෙනවා. දෙවැනි සීලසිතය. සතුන් විසින් කන් ලබන සීලසිතය. අමුසෝනේ දමන ලද තවත් මල සිරුරක් දක්නට ලැබෙන්නේ. ඒ මල සිරුර වනහි කපුටන් විසින්ද කනු ලබන්නේය. ඒ මල සිරුර වනහි උකුස්සන් විසින්ද කනු ලබන්නේය. ඒ මල සිරුර වනහි ගිජුලීනියන් විසින්ද කනු ලබන්නේය. ඒ මල සිරුර වනහි බල්ලන් විසින්ද කනු ලබන්නේය. ඒ මල සිරුර වනහි සිරලුන් විසින්ද කනු ලබන්නේය. ඒ මල සිරුර වනහි නානාවිද සත්වයන් විසින්ද කනු ලබන්නේය.
අහෝ ආදීනවයකි මාගේ මේ ශරීරයද මෙවැනි වූ මල සිරුරක් බවට පත්වන ස්වභාවයේය මාගේ මේ ශරීරයද මෙවැනි වූ කපුටන් විසින් මෙසේම කනු ලබන ස්වභාවයේය මාගේ මේ ශරීරයද මෙවැනි වූ කුසං විසින් මෙසේම කනු ලබන ස්වභාවයේය මාගේ මේ ශරීරයද මෙවැනි වූ ගිජුලීනියන් විසින් මෙසේම කනු ලබන ස්වභාවයේය මාගේ මේ ශරීරයද මෙවැනි වූ බල්ලන් විසින් මෙසේම කනු ලබන ස්වභාවයේය මාගේ මේ ශරීරයද මෙවැනි වූ සිවලුන් විසින් මෙසේම කනු ලබන ස්වභාවයේය මාගේ මේ ශරීරයද මෙවැනි වූ නානාවිද සත්වයන් විසින් මෙසේම කනු ලබන ස්වභාවයේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් සමින් මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවය නොයික් වූයේය අහෝ ආදීනවයකි ඒකෙදි අපි ඉතින් අරමුණු කරන්න ඕන අර වගේ සතුන් කඩා කන ඇති මල සිරුරක් ඒ කියන්නේ කුස්සන් විසින් ගිජුලියන් විසින් බල්ලන් විසින් බලලු මේ සිවලුන් විසින් එවාගේ නොයෙක් මේ සතුන් විසින් කන හැටි බලන තමනුත් අර ඉදිමිලා නිල්ලලා ඕජා ගන්න ශරීරය තමන්ගේ ශරීරයත් අර වගේ සතුන් කඩ බලන හැටි දකින්න හැටි බලන්නට ඕනේ. එසේ බලමින් ආදීනව මෙනෙහි කරනවා තමන්. ඒක දෙවෙනි මල සිරුරයි. තුන්වෙනි එක අමුසෝනේ දමන ලද තවත් මල සිරුරක් දක්නට ලැබෙන්නේ ඒ මල සිරුර වනයි කුණුලේ මත් සහිත වූද නහරින් දඳුනා වූද ඇට සැකිලි මල සිරුරකි අහෝ ආදීනවයකි මාගේ මේ ශරීරයද වනයි මෙවැනි වූම මල සිරුරක් බවට පත්වන ස්වභාවයේය මාගේ මේ ශරීරයද වනයි මෙසේම කුණුලේ මත් සහිත වූද නාරින් දඳුනා වූද ඇට සැකිලි මල සිරුරක් බවට පත්වන ස්වභාවයේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවය නොයෙක් වූයේය ආහෝ ආදීනවයකි ඒකෙදිත් තමන් හිතින් මවා ගන්න මල සිරුර අර විදිහේ කුණු වෙච්ච ලේමත් සහිතව නාරෙන් තාම බැඳිලා ඇට සැකිල්ලක් බාට පත් වී තියෙනවා. තමන්ගේ ශරීරයේ ඒ වගේ සතුන් කාලා කුණු වූ මස්ලේ ඇතිව නාරින් බැඳී තියෙන හැටි අරමුණු කරමින් ආදීනව මෙනෙහි කරන්නට වටිනවා. හතරවෙනි එක අනුසෝනේ දමන ලද තවත් මල සිරුරක් දක්නට ලැබෙන්නේ ඒ මල සිරුර වනයි සියලු මස් පිඩු කුණු වීදියවි වැగిරි ගියා වූද කුණුලේ තවරුණා වූද නාරින් බඳුනා වූ ඇට සැකිල්ලකි අහෝ ආදීනවයකි මාගේ මේ ශරීරය දෙවනයි මෙවැනි වූම මල සිරුරක් බවට පත්වන ස්වභාවයේය
සැකිල්ලක් බවට පත්වන ස්වභාවයත්ය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවය නොඉක්ම වූයේය අහෝ ආදීනවයකි එතෙන්දී මේ මුත්ත ශරීරය තමන් ඉදිරියේ තියෙනවා ඒ මුත්ත ශරීරය මේ පිටින්ම ලේමක් දිවිලා අවසానයි නමුත් නාරින් බැඳලා තියෙන ඇටකටු ඒ වගේ තමන්ගේ ශරීරයත් ඔක්කොම ලේමක් දිවිලා ගිහින් නාරින් බැඳිච්ච ඇටසකිල්ලක් හැටියට ඉතින් බලමින් ආදීනෝ මෙනෙහි කරනවා පස්වෙනි සීලතිකේ අමුසෝනේ දමන ලද තවත් මල සිරුරක් දක්නට ලැබෙන්නේ ඒ මල සිරුර වනාහි සියලු මස්ලේ කුණු වී දිය වී වැගිරි ගියා වූද නාරින් බඳුනා වූ ඇටසැකිල්ලකි අහෝ ආදීනවයකි මාගේ මේ ශරීරය දෙවනාහි මෙවැනි වූම මල සිරුරක් බවට පත්වන ස්වභාවයත්ය මාගේ මේ ශරීරය දෙවනාහි මෙසේම සියලු මස්ලේ කුණු වී දිය වී වැගිරි ගියා වූද නාරින් බඳුනා වූ ඇටසැකිල්ලක් බවට පත්වන ස්වභාවයත්ය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් එවැනි ස්වභාවයට පැමිණෙන්නේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් එවැනි ස්වභාවය නොඉක්ම වූයේය අහෝ ආදීනවයකි අර හතරවෙනිකින් කියවනේ මස්ලේ කුණු වෙලා දීලා ගියත් ඒ ලේ තවරලා තියෙනවා ඇටසැකිල්ලේ නහරවලයි නහරින් බැඳිලා දැන් මේක කියවෙන්නේ මස්ලේ ආදී දීවි කුණු වී වැගිරී ගිහිල්ලා ඒ ඔක්කොම හේදලා ගිහින් හැබැයි නහර වලින් බැඳිලා ඒක තමන් ඉදිරියේ මවා ගන්න ඕන මවාගෙන තමන්ගේ ශරීරයත් ඒ වාගේ මස්ලේ දීවි කුණු වී වැගිරලා ගිහිල්ලා හරි නහරින් බැඳිලා විතරක් ඇටසැකිල්ල පවතින ඇති නුවණින් කල්පනා කළා දිනෝ මෙනෙහි කරනවා හයවෙනි එක අමුසෝනි දමන ලද තවත් මල සිරුරක් දක්නට ලැබෙන්නේය ඒ මල සිරුර වනාහි සියලු මස්ලේ නාර කුණු වී දිය වී සිඳී වැගිරි ගියා වූද සියලු ඇට සන්ධි වලින් ගිලිහි වෙන්වී ගියා වූද ඇටසැකිල්ලකි ඒ මල සිරුර වනාහි සූසටක් පමණ වූ අත් ඇට අන්තනකය සූසටක් පමණ වූ පාට අන්තනකය ජංගා ඇට සතර අන්තනකය කලවා ඇට යුගලය අන්තනකය කටියට යුගලය අන්තනකය පිටකටු අටලොස අන්තනකය හිත් කබල්ලට නවය අන්තනකය තුන්සියයක් පමණ වූ සියලු ඇට ඒමී අත විසිරී ඇත්තා අහෝ ආදීනවයකි මාගේ මේ ශරීරය දෙවනාහි මෙවැනි වූම මල සිරුරක් බවට පත්වන ස්වභාවයත්ය මාගේ මේ ශරීරයද සියලු මස්ලේ නහර කුණු වී දිය වී සිඳී වැගිරි ගියා වූද සියලු ඇට සන්ධි වලින් වෙන් වී ගියා වූද දිසා අනුදිසා වන්නි ඒමී තන විසිරී ගියා වූද ඇටසැකිල්ලක් බවට පත්වන ස්වභාවයත්ය මාගේ මේ
ශරීරයෙහිද සූතටක් පමණ වූ අස්නට අන්තනකද සූතටක් පමණ වූ පායට අන්තනකද ගංගාට සතර අන්තනකද කලවාට යුගලය අන්තනකද කතියට යුගලය අන්තනකද පිටකටුවට අතලස අන්තනකද ඉක්කබල්ලට නවය අන්තනකදයි මෙසේ 300ක් පමණ වූ සියලු ඇත ඒනිතන විසිරී යන ස්වභාවයත්ය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවයෙන් ඔයික්නූයේය අහෝ ආදීනවයකි එතෙන්දී තමන් හිතින් අරමුණු කරන මුර්ත ශරීරයේ ඔක්කොම වස්ලේදී වෙලා කුණු වෙලා ඔක්කොම හොසි වෙලා නහරත් ඔක්කොම අවසන් වෙලා ඇටකඩ තැන් වල විසිරී ගින් තියෙනවා. ඒ ඇටකඩ වල ප්‍රමාණ තමයි කියුනේ අතේ මේ මණික් කටුවෙන් වගේ ඇටකඩ තියෙනවා අත් දෙකේම 64ක්. කා දෙකේම ඒ වගේ 64ක්. ජංගායට එක පායක දෙකක් බැගින් 4ක් තියෙනවා. කලවැයට යුගලයක් තියෙනවා. කටියට යුගලයක් තියෙනවා. පිටකටුවට පෙළිය 18ක් තියෙනවා. තවත් දුරට ඉස්කබල්ලට 9ක් තියෙනවා. නොකියපු ඇටත් ඔක්කොම ගණන් කරොත් 306ක් තියෙනවා. ඔක්කොම 306ක් තියෙනවා මේ ශරීරේ. ඒ සියල්ලම දිශානුදිශා තැන් වල විසිරීලා. ඒ සතුන් ඇදලා දාලා. ඉතින් ඒ වගේම විසිරී පවත්න ඇටසැකිල්ලක්. එයින් ඒ ඇටසැකිල්ල ඉතින් අරමුණු කරන සමන්ගේ ශරීරයත් ඒ වගේ වෙන බව නුවණින් බලනවා. මගේ අතේ 64 විසිරී යනවා, පායට විසිරී යනවා, ජංගායට ඒ වගේම මේ පුරයට ඊළඟට කටියට පිටකටුවට ඉස්කබල්ලට ඔක්කොම විසිරී යනවා කියන එක අවබෝධ කරගන්නවා. නුවණින් මෙනෙහි කරන ආදීවණේට හරවනවා. සත්‍යනිති විසිතේ අමුසෝනී දමන ලද තවත් මල සිරුරක් දක්නට ලැබෙන්නේය. ඒ මල සිරුර වනාහි හක්මෙලි කටුරාසියක් තේ අප්‍රසන්න සුදු පාටයත්තා වූ තන් විසිරී ගියා වූ ඇටසැකිල්ල කියෝ ආදීනවයකි මාගේ මේ ශරීරයද වනාහි මෙවැනි වූම මල සිරුරක් බවට පත්වීම ස්වභාව කොට ඇත්තේය මාගේ මේ ශරීරයද වනාහි අග්නෙලි කටුරාසියක් සේ අප්‍රසන්න සුදු පාට ඇත්තා වූ තන් විසිරී ගියා වූ ඇටසැකිල්ලක් බවට පත්වන ස්වභාවය ඇත්තේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාව නොයික්ම වූයේය අහෝ ආදීනවයකි නාටයනි සීවතිකි අමතෝනේ දමන ලද තවත් මල සිරුරක් දක්නට ලැබෙන්නේය ඒ මල සිරුර වනාහි වසර ගණනක් දිරාපත් වෙමින් තන් එක්රොක් ඇටසැකිල්ලකි මාගේ මේ ශරීරයද වනාහි මෙවැනි වූම මල සිරුරක් බවට පත්වන ස්වභාවය ඇත්තේය මාගේ මේ ශරීරයද වනාහි මෙසේම වසර ගණනක් දිරාපත් වෙමින් තන් එක්රොක් ඇටසැකිල්ලක් බවට පත්වන ස්වභාවය ඇත්තේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවයට පැමිණෙන්නේය මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙවැනි ස්වභාවයෙන් ඉක්ම වූ
අනුසෝනි දමන ලද තවත් මල සිරුරක් දක්නට ලැබෙන්නේ ඒ මල සිරුර වනහි යටකටු දිරාපත් වීමෙන් කුණු වී කැළී බිඳී දූවිලි සුණු බවට පැමිණියා වූ යටකකිල්ලකි අහෝ ආදීනවයකි මාගේ මේ ශරීරයේ දෙවනයි මෙවැනි වූ මල සිරුරක් බවට පත්වන ස්වභාවයත්තේ මාගේ මේ ශරීරයේ දෙවනයි මෙසේම යටකටු දිරාපත් වීමෙන් කුණු වී කැළී බිඳී දූවිලි සුණු බවට පැමිණියා වූ යටකකිල්ලක් බවට පත්වන ස්වභාවයත්තේ මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙනි ස්වභාවයට පැමිණෙන්නේ මාගේ මේ ශරීරයද ඒකාන්තයෙන් මෙනි ස්වභාවය නොයික්ම වූයේ අහෝ ආදීනවයකි විදර්ශනාට නැංවීම නවසීවතික භාවනාවේදී පාල වූ ස්කන්ධ ආයතන ධාතු නාම රූප ධර්මයෝ වනාහි ශනයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පීඩාවින්ද බැවින් දුක්ඛයෝය තම තමන් කැමැති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්කන්ධ ආයතන ධාතු නාම රූප ධර්මයෝ වනාහි ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව කෘෂ්ණාව වනාහි ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් ඒ දෙකෙන් පැවැත්ම නම් නිර්වාණ ධාතුව වනාහි ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් ඒ දුක්ඛය පිරිසිඳින්නා වූ සමුදය ප්‍රාණය කරන්නා වූ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නා වූ ආර්ය මාර්ගය වනාහි ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් මානේ නවසීවතික භාවනාව මෙම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. ඊළඟට පද විවරණයේ තියෙන නමුත් දැන් ගිලම්පස පිපාසය ඇති කියවලා දෙකින් කියන පද විවරණයත් නවසීවතිකේ කියන්නේ අමසෝමුනි දමන ලද මල කඳට නම. මල සිරුරක අවස්ථා 9ක් දැක්කෙන බැවින් නවසීවතික කියලා කියයි. සීවතික කියන්නේ අමසෝනට නම සීවතික. මල සිරුර දමන ස්ථානයේ සීවතික කියලා පාලියෙන් කියනවා. උපසංහරණය කියන්නේ මල සිරුරා ජීවමාන ශරීරයක් දෙක සංසන්දනය කිරීම උපසංහරණය. උද්දුමාත කියන්නේ බැලුම් බෝලයකට මයිනාමකට සුළඟ පිරනාසේ සීල අංගපසක භයානක ලෙස පිටි ඉදීමේ ඇති මල කඳ. ගිනිලක කියන්නේ ලේ පිරුණු තැන් රටෙනොත් චරව පිරුණු තැන් සුදෙනොත් සෙසු සීල සිරුර නිලෙනොත් දක්වන ලැබෙන මල කඳයි. ඉපුබ්බ කියන්නේ අවියාවදෙන් බිඳුණු තැන් වලින් සහ නව මහා දොරින් ඕජා වැగిරෙන චරව වැగిරෙන මල සිරුර. ආදීනව කියන්නේ සැවැත්ම දුකක් බැවින් හා සම්පතක් හිතසකට හැරීමක් බැවිනුත් ආදීනවයි. එසේම නිත්‍ය සුභ සුඛ ආත්ම වශයෙන් නැති දෙයක් අනිත් නිත්‍යාදී වශයෙන් ගතොත් මහත්ම විශේෂණයකට මුහුණ පාමින් අනන්ත සංසාර දුක්ඛේම නිගමන වීමට සිදුවීම මෙහි ආදීනවයි. පිරිසිඳීම කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් සහ මාර්ග ප්‍රඥාවෙන් ඇත්ත ඇති සැටියෙන් දැකීම පිරිසිඳීම නම්.
එය ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා නමින් තේරුම් වෙනවා. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ සතර මාර්ග ඥානයෙන් නිවන අරමුණු කිරීම මෙහි ප්‍රත්‍යක්ෂ කිරීම නම් වෙනවා. ඉතින් මේවා නැවත නැවත කියවලා වටහා ගන්න උත්සාහවන්ත වෙන්නේ. ඉතින් මෙතේ කියලා මේකද භාවනා මානසිකාර්ය සත්‍යයන්ය මේ සෑම දිනකට මේ දුක් කතර පටන් ගෙවාගෙන ආව ස්කන්ධ සංකාණය අවසන් කරලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ සීල ආදීනයන්ගෙන් තොර වූ පරම සාන්ත සැප වූ අමා මහ නිවන් සෝපනිස වේවා කියලා අධිෂ්ඨාන කරනවා.